හරි. අපි ඊට පස්සේ මම කිය හිටියේ දැන් මේ හැලජනීකරණය බෙන්සින් වලට මම දාන ළමයි ක්ලෝරින් වායුවත් එක්ක FeCl3 උත්ප්‍රේරකය. එතන මට පුළුවන් මේ කැමති ශීර්ෂයකට ක්ලෝරින් පරමාණුවක් බඳ ගන්න. හරි. මට කැමති ස්ථානට ක්ලෝරින් එක පරමාණුවක් ගත හැකියි. දෙකක් තුනක් ගන්න අවස්ථාව පස්සේ බලමු. මුලින් අපිට එකක් ගන්න පුළුවන් මේ කියවපු ප්‍රතික්‍රියා හතරෙන් එකක් තමයි ලැබෙන්නේ. ඒ නිසා එකක් සම්බන්ධ කළ හැකියි. ඒක උත්ප්‍රේරකය වෙන්නේ ෆෙරික් ක්ලෝරයිඩ්, නිර්ජල AlCl3 නැත්නම් AlBr3 ඒව ගන්න පුළුවන්. හරි. එහෙම තමයි කතා කරන්නේ. හරි. අපි පොඩක් සටහන් කරමු ගැන. අපි මාතෘකාව ලිව්වේ බෙන්සින් හැලජනීකරණය. හරි. දැන් බෙන්සින් වලයට නැත්නම් බෙන්සින් නැස්යට ක්ලෝරින් හෝ බ්‍රෝමින් Cl හෝ Br සම්බන්ධ කිරීම සඳහා උත්ප්‍රේරක වශයෙන් ferric chloride FeCl3 FeBr3 ferric bromide AlCl3 AlBr3 aluminium bromide ලුයිස් අම්ල උත්ප්‍රේරක හමුවේ ප්‍රතික්‍රියා කළ හැක මෙහෙම ප්‍රතික්‍රියාව ලිව්වොත් Cl2 එක FeCl3 මේක නිර්ජල හරි නිර්ජල FeCl3 වල සම්බන්ධ වෙනවා ක්ලෝරින් පරමාණුවක් ඔය වගේ හරි Br2 දානවා නම් Br2 එක දාන්න ඕනේ නිර්ජල FeBr3 ferric bromide එතකොට Br පරමාණුව ආදේශ වෙනවා මේ දෙක ලියා ගන්න ඔය ප්‍රතික්‍රියා දෙකක් තියෙන්නේ හරි ඊට පස්සේ යාන්ත්‍රණය මුලින්මත් අර කලින් කතා කරපු විදිහටම මේක උත්ප්‍රේරකයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා අපි හිතමු ක්ලෝරින් කියලා ක්ලෝරින් අණුවක් Cl2 ඔහම ඉන්නේ දැන් මෙයාගේ ළමයි එකසර තියෙනවා මෙයාගෙත් තියෙනවා හරි එකසර දෙන්නගේම තියෙනවා නමුත් අපි අවශ්‍ය වෙන්නේ මෙයාගේ හරි අපි ගත්තොත් එහෙම FeCl3 ferric chloride වලත් හිස් කාක්ෂි කෝණ තරම් තියෙනවා. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ තමයි. ඒ නිසා වෙනසක් නැහැ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේම FeCl3 භාවිත කරන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ එකසර වලින් මෙන්න මෙයාට ප්‍රදානය කරනවා ඉලෙක්ට්‍රෝන. හරි ප්‍රදානය කරාම එයාගෙන් හැදෙනවා මෙන්න මේ වගේ සංයෝගයක් Cl FeCl3 සම්බන්ධනයක් වෙනවා. ඒතකොට මෙතන ළමයි මෙයා ඉලෙක්ට්‍රෝන ගන්න නිසා ඍණ වෙනවා. මෙයා දෙන නිසා ධන වෙනවා. ඔන්නෝම ඍණයක් හැදෙනවා. හරි ඔය වගේ තත්ත්වයක් වෙනවා. ඒක සම්පූර්ණයෙන් වෙන් වෙන්නේ නැහැ. ස්ථායීතාවය අඩු හින්දා වෙන්වීමක් සිදු වෙන්නේ අර කලින් අපි කතා කරපු තෘතීක කාබෝ කැටයනෝගේ වෙනම කොටසකට වෙන් වෙන්නේ නැහැ. කොහොම සමස්ත අණුවක් වශයෙන් ඔහොම පවතින ප්‍රතික්‍රියාව සිදු වෙනකම්. හරි ඊළඟට වෙන්නේ දෙවන පියවර. දෙවන පියවර බලන්න කොහොමද මතකද කියලා? බෙන්සීන් වලෙන් සිදුවන ප්‍රතික්‍රියාව. බෙන්සීන් වලෙන් මොකද කරන්නේ? එයාගේ තියෙන 5 ඉලෙක්ට්‍රෝන වලින් පහර දෙනවා Cl+ කොටසට. මේ බලන්නකෝ. ඔන්න මෙයා ඉන්නවා. දැන් මෙතන ඉන්නවා Cl
FeCl3 ෆෙරික් ක්ලෝරයිඩ් එක ඍණ එක ධන කොහොම කොටසක් ඉන්නේ. හරිද? කොහොම පහර දෙන මේ මෙයා ධන කියලා පෙනුනට ඇත්තටම මේ ක්ලෝරින් කරන්නේ එයාට සම්බන්ධිත පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන එයා දිහාට පුළුවන් තරම් අදිනවා. ඒ ප්‍රතිඵලය වෙන්නේ අතර මේ ක්ලෝරින්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන පුළුවන් තරම් මේ ක්ලෝරින්ට දැන් ඇදලා තියෙන්නේ. ඒතකොට මේ ක්ලෝරින් ගතිය වැඩි. මුණන් පස්සේ එයා අනිත් ඇගේ ඉලෙක්ට්‍රෝන අදිනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ බන්ධන ඉලෙක්ට්‍රෝන පහර දෙන්නේ මෙන්න මේ ක්ලෝරින්ටයි පහර දෙන්නේ. ධන කෙනාට නෙවෙයි. ධන කියලා අපි දැම්මට ඇත්තටම ඉලෙක්ට්‍රෝන අඩු වෙන්නේ මෙන්න මේ කෙලවර ඉන්න ක්ලෝරින්ගේ. එයා තමයි ධන කෙනාට දිච්ච එකම කෙනා. ඒ නිසා මේ ක්ලෝරින් කරන්නේ පැත්තෙම තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අදිනවා. ඇත්තට මේක ධන ගතිය අඩුයි. හරි. ඒකේ ප්‍රතිඵලය විදිහට මෙයාට පහර දෙනවා. පහර දුන්නාන් පස්සේ මොකද වෙන්නේ? බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ක්ලෝරින් මැද පරමාණුට එන විදිහට එනවා. හරිද? ඔන්න ඔක සිද්ධිය ඔතනම වෙනවා. ඒ කියන්නේ ওই දෙකම එක තැන වෙනවා. කලින් වගේ වෙනම කාබෝ කැටයනක් නැහැ. ඒක තමයි විශේෂත්වය. ඒක මතක තියාගන්න ඕමනයි. ඒ නිසා ඔන්නෝම සිදු වෙනවා. ඔහොම සිදු වෙලා දැන් ඔන්න ඊළඟට ප්‍රතික්‍රියාව තුල ටික වෙනවා. එහෙම. බෙන්සීන් වලයක් ඉන්නවා. ශීර්ෂයේ H පරමාණු තියෙනවා. යට ක්ලෝරින් දැන් බැඳෙනවා. හරි. ඒක දාන වෙනවා. ඔන්න කාබෝ කැටයනක් හැදෙනවා. කාබෝනියම් අයනක් හැදෙනවා. ඊට පස්සේ ඉතින් නිදහස් වෙනවා FeCl4 මයිනස් කියන අයනය. ටෙට්‍රා ක්ලෝරයිඩ් අයන එක හැදෙනවා. හරි. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ටෙට්‍රා ක්ලෝරයිඩ් ෆෙරේට් 3 කියන අයන එක හැදෙනවා. ඔක තමයි චින අයන එක. හරිද? ඊළඟට වෙන එක පැහැදිලිනේ. ඊළඟට අපි කලින් කිව්වා වගේම මෙතන තියෙන H එකක් නිදහස් වෙලා අවසාන ඵලය ලබා දෙනවා. හරි එහෙම. හරි. එයාගමු ආන්තරණය අර්ථේ මෙතන නම් මේක මාරු කරනම් Cl මෙතන H. නාරෝපණය මෙතන තියෙනවා. කොහොමද තියෙන්නේ? දැන් මෙතන FeCl4 මයිනස් මේ. හරි. H පාර දෙනවා. එහා මෙතනට යන්න. මොකද වෙන්නේ? ආය FeCl3 කලින් වගේම හැදෙනවා. ඒ කියන්නේ අත උත්තර කියලා. ගන්නකො. මෙයා වෙනස් වෙන්නේ නැහැ. ෆෙරික් ක්ලෝරයිඩ්. පැහැදිලිද? එතන මේ ටික ලියා ගන්න ළමයි. අන්තරය අපහැදිලිව අහන්න. මෙතන ක්ලෝරින් නොකැඩෙන හේතුව ක්ලෝරින්ගේ අර ස්ථායීතාවය අඩුයි. ක්ලෝරින් ධන අයන ස්ථායීතාවය අඩුයි. කියන්නේ ක්ලෝරින් ධන තනියම ඉන්න බෑ. මට පැහැදිලි වෙනවා මොකද්ද මම කිව්වේ කියන එක. මම චුට්ටක් අහගන්න ආසලයි. ක්ලෝරින් පරමාණුව ඇත් එක්ක FeCl3 එක බැඳෙනකොට මැද ක්ලෝරින් ධන වෙනවනේ. ඒතු එයානේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන Fe ට. එයාගේ එක සැරයක් ප්‍රදානය ධන වෙනවා Fe ඍණ වෙනවා. ඒක ආයක බන්ධනයක හැටි. ඉලෙක්ට්‍රෝන දෙන කෙනා ධන වෙනවා, ගන්න කෙනා ඍණ වෙනවා. ඒක එහෙම වුණා. ඊට පස්සේ එතන මේ වෙන පියවරේදී අන්ත මේ පළවෙනි පියවරේදී මේක වෙන් වෙන්නේ නැහැ. Cl- සහ Cl+ කියලා වෙන් වෙන්නේ නැහැ. හේතුව Cl+ කියන එක අස්ථායි. නිසා එයා මේ ප්‍රතික්‍රියාව සිදු වෙන කම්ම හරි අනිත් කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන ලැබෙන කම්ම එහෙම ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේ බෙන්සීන් වලේ මෙතනට ක්ලෝරින්ට සම්බන්ධ වෙනකන් එයාට කාගේවත් ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ නැහනේ. ඒ නිසා එයා ගැලවෙන්න තු ඉන්නවා. හරි? බෙන්සීන් ඇවිල්ලා කිව්වොත් මම වාට ඉලෙක්ට්‍රෝන දෙන්නම් කියලා අන්න එතකොට තමයි ප්‍රතික්‍රියාවට එයා හා කියන්නේ. නැත්තම් එතකන් තනියම මෙයත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ Cl2යි FeCl3 අතාරින්න නැතුව ඉන්න. හේතුව ඉලෙක්ට්‍රෝන අඩු වුණොත් අස්ථායි. ඒ හින්දා එයාට තනියම ඉන්න බෑ. ඒතකොට ඕගොල්ලෝ අහයි කලින් එහෙම හිටියේ කොහොමද කියලා. කලින් එහෙම හිටියේ ළමයි කාබෝ කැටයනයක් නේ. කලින් කාබෝ කැටයන ස්ථායි. ඒ ස්ථායි ඒවා මේ එහෙම ඉන්න පුළුවන්. හරිද? කාබෝ කැටයන කලින් ස්ථායිද එයා තනියම හිටියා. මෙයාට තනියම ඉන්න බැරි මෙයා අස්ථායි හින්දා. ක්ලෝරින් ප්ලස් කියලා සාමාන්‍යයෙන් අස්ථායි. නමුත් හැදෙනවා මෙතන. අපි ඒක කියනවා මෙතන ක්ලෝරින් ප්ලස් තමයි කාබෝ කැටයන කියනවා අපි මෙතන. හරිද? සෝරි ඉලෙක්ට්‍රෝෆිල් එයා තමයි කියලා කියනවා. නමුත් මෙතන වෙන්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් ඕනේ කිව්වා. ඒවා තේරුම් ගන්න ඕනද? හරි. අඳින්නකෝ. හරිද ළමයි? මේක ඇඳලා ඉවරද? හරිද? අංජුනි ඇඳලා ඉවරද?
තව තියෙන සර්. හරි දැනගන්න කියලා.
හරි. මේ තව එකක් මට මම පොඩ ප්‍රශ්න කියන්න ලියන. මේක ලියාගන්න බෙන්සීන් සමග Br2 bromine Br2 bromine FeBr3 ferric bromide උත්ප්‍රේරකයේ ඇති විට සිදු කරන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව ඵලය හා ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලියා දක්වන්න. එම ප්‍රතික්‍රියාවේ සඵල ඉලෙක්ට්‍රෝෆයිලය කුමක්ද යන දක්වන්න. හරි. සඵල ඉලෙක්ට්‍රෝෆයිලය කුමක්ද දක්වන්න. හරි. එච්චරයි. එතකොට මම බෙන්සීන් කෝණය දැන් කිව්වා මේ ප්‍රතික්‍රියා හතරක් කිව්වා. මතකද? නයිට්‍රෝකරණය, ඊට පස්සේ ඇල්කිල්කරණය, ඒසයිල්කරණය, ඇසිල්කරණය, ඊට පස්සේ හැලොජනීකරණය. ඔය ප්‍රතික්‍රියා හතර තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. ඔය හතර මතක තියාගන්න. ඔය යාන්ත්‍රණ අවශ්‍යයි. හරි. ඊළඟට අපිට තව ප්‍රතික්‍රියා තියෙනවා බෙන්සීන් වල. අපි කතා කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කීපයක්. මම මුලින්ම මේකේ සාරාංශය පොඩ්ඩක් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් තව පොඩ්ඩක් ඉස්සරහ කරන්න පුළුවන්. හරි කමන්න. ඊළඟ ප්‍රතික්‍රියා කළෙමුකෝ. හරි. මේ දැන් ඔන්න ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාට මම කියලා ඉවරයි. දැන් බෙන්සීන් වල සිදු කරන සාමාන්‍ය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ඉවරයි කියලා අපි කතා කරමුකෝ.
ඊළඟට තියෙනවා ළමයි බෙන්සීන්ගේ මේ ඒකාදේශිත ව්‍යුත්පන්නයක් වන ඔය ඇල්කිල් කාණ්ඩ. බෙන්සීන්ගේ ඇල්කිල් කාණ්ඩ පුළුවන් අපිට ඔක්සිකරණය කරන්න. අපි ඒක පොඩ්ඩක් කතා කරනවා. හරි. අණු මාතෘකාව ලියන වෙනමම ලියන්න. බෙන්සීන් වලට බැඳුණු ආර් කාණ්ඩවල ඔක්සිකරණය. බෙන්සීන් වලට බැඳුණු ආර් කාණ්ඩවල ඔක්සිකරණය. එක වෙනම ප්‍රතික්‍රියාවකට යන්නේ. හරි. ලියන්න. එයත් ලියන්න. මෙම් ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් වන අතර මෙමගින් බෙන්සීන් වලට බැඳී ඇති ප්‍රාථමික හා ද්විතීක ඇල්කිල් කාණ්ඩ සහ තවත් එවැනි කාණ්ඩ බෙන්සොයික් ආම්ලය බවට ඔක්සිකරණය කළ හැක. හරි. ඔක්සිකරණය කළ හැක. මේ සඳහා ප්‍රබල ඔක්සිකාරක ලෙස H+KMnO4 ආම්ලික KMnO4 හෝ H+K2Cr2O7 potassium dichromate භාවිත කළ හැක. තෘතීක ඇල්කිල් කාණ්ඩ එලෙස ප්‍රතික්‍රියා නොවේ. හරි. මේ බලන්න මම පොඩක් ලියන්නක පොඩක් ඉන්න චුට්ටක් අහගන්න. මේ බෙන්සීන්ට බැඳිච්ච මේ R කාණ්ඩයක් CH3 කාණ්ඩයක් තියෙන ළමයි. හරි. මේක මෙතිල් බෙන්සීන් කියලා තමයි, මේක ටොලුවින් කියලා කියනවා. මේකට අපි H+KMnO4 දැම්මොත් මේක මෙන්න මේ සංයෝගය බවට පත් වෙනවා. මෙයාට අපි කියන්නේ බෙන්සොයික් ආම්ලය කියලා. බෙන්සීන්ට කාබන් ඔක්සිජන් කාණ්ඩයක්, හයිඩ්‍රජන් කාණ්ඩයක්, COOH කාණ්ඩයක් බැඳෙනවා. ඒක බෙන්සොයික් ආම්ලය. බෙන්සොයික් ආම්ලය සාමාන්‍ය සුදු පාට ඝනයක්. ඝන අවස්ථාවේ තියෙන කාබොක්සිලික් ආම්ලය. මෙයා සාමාන්‍යයෙන් අපිට තව ක්‍රම වල හදන්න පුළුවන්. මේ බලන්න දෙවෙනි එක කියනවා
දෙවෙනි එකේ තියෙන CH2 CH3 කාබන් දෙකක් තියෙනවා. CH2 CH. නමුත් හැදෙන්නේ COOH. කොහොම තමයි හැදෙන්නේ? බෙන්සෝයික් අම්ලය. මේක ද්විතීක කෙනෙක් මේ කාබන් ටෝකන් වෙන ආර්කාන දෙකක් ඉන්නවා. ඒත් හැදෙන ළමයි අපිට බෙන්සෝයික් අම්ලය හදාගන්න පුළුවන්. ඒක තෘතීක කෙනෙක්. තෘතීක කෙනා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් දැන් ප්‍රතික්‍රියා නොකරන හේතුව මොකද්ද? ඒකට අපි ගියොත් එහෙම ඕගොල්ලෝ බලන්න මේ බෙන්සෝයික් අම්ලය හදන්න නම් ඔක්සිකරණය වෙන්න එපයි. කාබන් පරමාණු, ඒ කියන්නේ බෙන්සීන්ට කෙලින්ම බැඳිච්ච කාබන් පරමාණු ඔක්සිකරණය වෙන්න ඕනේ. ඒ ඔක්සිකරණාංකය වැඩි කරගන්න ඕනේ. ඔක්සිකරණාංකය වැඩි කරගන්න නම් සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් කෙනෙක් අඩුම තරමින් හයිඩ්‍රජන් එකක්වත් මෙයාට බැඳලා තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ කෙලින්ම බැඳිච්ච කාබන් පරමාණුවට හයිඩ්‍රජන් එක පරමාණුවක්වත් අඩුම තරමින් ඉන්න ඕනේ. දැන් මේ CH3 වල කාබන් H3ක් ඉන්නවනේ. එහෙනම් ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේ දෙවෙනි එකේ කාබන් H දෙකක් ඉන්නවනේ. එයාටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. තුන්වෙනි කෙනාගේ කාබන්ට H එකක් ඉන්නවනේ. ඒත් පුළුවන්. හතරවෙනි කෙනාට කාබන්ට එලින්ම බැඳිච්ච H නැහැ. ඒ හින්දා ඔක්සිකරණය වෙන්න බෑ. එහෙම මතක තියාගත්තා නම් හරි. හරි? ඒ හින්දා ඔන්න ඔහොම අපි කියන මේ ත්‍ෘතීකේව ඔක්සිකරණය වෙන්නේ නැහැ කියලා කියනවා. හේතුව අට කෙලින්ම බැඳිච්ච කාබන් පරමාණුවට H පරමාණු නැහැ. ඒක ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි හේතුව. එහෙනම් ඔය වගේ තවත් තියෙන සංයෝග තියෙනවානේ ඇල්කොහොල, ඇල්ඩිහයිඩ් ඒවා ඔක්සිකරණය වෙනවා. ඒවත් පුළුවන් මේ විදිහට. හරි. ඒවා වෙනම කතා කරන කොටසක් අපි මේ පැත්තේ ලියනවා. හරි. බෙන්සීන් වලයට CH2OH මේක අපි ඇල්කොහොලයක් කියලා කියන්නේ. හරි. පේනවද නැවතුණු ලියන ආයතනයක් CH2OH. මෙහෙම. CH2OH1. මෙයාවත් අපිට ඔක්සිකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. තත්වයක් තියෙනවා. හරි. අව ඇල්ඩිහයිඩයක් ගත්තොත් C ද්විත්ව බන්ධන OH ඒකත් අපිට ඔක්සිකරණය කරන්න පුළුවන්. ඒ ඇල්ඩිහයිඩ්. හරි. මේක ඇල්කොහොල්. ඕවා ඔක්සිකරණය වෙනවා. තව ගත්තොත් CCH3 CH2OH තවත් ඔක්සිකරණය කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ ඔක්සිකරණය කළ හැකියාව තියෙනවා. අපි මෙහෙම ගත්තොත් ඔක්සිජන් හරහා CH3 තියෙන කොටස. එයාව ඔක්සිකරණය වෙන්නේ නැහැ. හරි. මේ අන්තිම එක්කිනා බලන්න. අන්තිම එක්කිනා මම නිකන් ලිව්වේ ඒක ඔක්සිජන් පරමාණුවක් තමයි ඉන්නේ කාබන්ට බැඳලා. මේ බෙන්සීන් බැඳලා. එහෙම වුණාම ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඔක්සිකරණය නොවන අවස්ථා දෙකක් තමයි උගන්වන්නේ. එකක් තමයි මේ ඔක්සිකරණය වෙන්න නම් බෙන්සීන්ට කෙලින්ම බැඳිච්ච කාබන් පරමාණුවක් ඉන්න ඕනේ. අනික තමයි ඒ කාබන්ට H පරමාණු අඩුම තරමින් එකක්වත් ඉන්න ඕනේ. මේ දෙකේ මෙන්න මෙයාගේ තියෙන ප්‍රශ්නේ කාබන් කෙනෙක් හිටියට එයාට H නැහැ. මෙයාට තියෙන ප්‍රශ්නේ කාබන් කෙනෙක් නැහැ. ඕ බැඳ. එහෙම වුණාම බෑ. ඒ නිසා ඒ වගේ ඒවා වෙන්නේ නැහැ කියලා අපි කියනවා. හරි. මේක සරහන් අඳ ගන්නකො ඔයගොල්ලෝ. ප්‍රශ්න තියෙනවා අහන්න. සුරේෂ් මොනවා ප්‍රශ්න තියෙනවද? රීනා ප්‍රශ්න තියෙනවා. හරි. රීනා හරි. සුරේ මේ කවුද මේ අහද්ද මේ සචිර ප්‍රශ්න තියෙද අහන්න? නෑ සර්. හරි. මේක ගැටලුවක් නැද්ද එහෙනම් හරි. එහෙනම් අපි බලමු දැන් මේ වගේ ගොඩක් සංයුග වර්ග වෙන එකයි කතාව ඔක්කොම උගලන්න බැහැනේ. අපි පොදුවේ තමයි උගලන්නේ. ඒ නිසා මේක ප්‍රාථමික ඇල්කිල් කාණ්ඩයේ මේ ප්‍රාථමික මේක ද්විතීක මේක තෘතීක ඇල්කිල් කාණ්ඩ හරි. ඒතකොට ඒවෙන් තෘතීක ප්‍රතික්‍රියා මම ඒක හේතු කියන්නම් තව පොඩ්ඩක්. ලියමුකෝ මේක. සටහන අඳ ගන්න ලස්සනට.
ඕක ලියාගත්ත එක හිතනවා. මෙතන තියෙන මේ ප්‍රාථමික කිල් කාණ්ඩයක්, මේක ද්විතීක, මේක ප්‍රාථමික, මේක ද්විතීක, මේක තෘතීක. හරි. ලියන්නකෝ චුට්ටක්. පාටකින් හරි වෙන පාටකින් නෝට් එකක් දාගන්නකෝ. දැන් මේදී ඉහත ඔක්සීකරණය සම්පූර්ණ වීම සඳහා මේදී ඉහත ඔක්සීකරණය සිදුවීම සඳහා බෙන්සීන් වලයට කෙලින්ම බැඳුණු බෙන්සීන් වලයට කෙලින්ම බැඳුණු කාබන් පරමාණුවක් තිබිය යුතු අතර හයිඩ්‍රජන් පරමාණු එකක් හෝ සම්බන්ධව තිබීම අත්‍යවශ්‍ය වේ. සම්බන්ධව අත්‍යවශ්‍ය වේ. එසේ නොවන විට ඔක්සීකරණය සිදු නොවේ.
පැහැදිලිනේ ඔච්චරයි. තව එක ප්‍රතික්‍රියාවක් තුන අපි දැන් මේ ප්‍රතික්‍රියා වෙනම යන්නේ මේ කතාවේ ඔක්සිකරණ හැකියාව ගැන බෙන්සීන් ඔක්සිකරණ කරන විදියට. හරි. තව ප්‍රතික්‍රියාවක් තියෙනවා මේ ඉලෙක්ට්‍රොෆිලික උත්ප්‍රේරක ආකලන ප්‍රතික්‍රියාවක්. ඒක ලියන්න. වෙන ප්‍රතික්‍රියාව වෙනම බෙන්සීන් වල උත්ප්‍රේරක ආකලන ප්‍රතික්‍රියාව. බෙන්සීන් වල ප්‍රේරිත ආකලන ප්‍රතික්‍රියාව. ඒක හොඳේ. ඒක නෙවෙයි උත්ප්‍රේරක. ප්‍රේරිත ආකලන හරි. අර මේ පොඩක් අර කලින් ප්‍රතික්‍රියාවේ ළමයි බෙන්සෝයික් අම්ලය හදනවා කියන්නේ. ඒ බෙන්සෝයික් අම්ලය කියන්නේ සුදු පාට ඝනයක්. ඉතින් ওই ප්‍රතික්‍රියාව අතරතුරේදී ද්‍රාවණ වගේව භාවිතා කරනවා නම් ද්‍රව තත්ත්වය තමයි අනිත් ඒවා ගොඩක් ඒවා ඉන්නේ. ඒ ද්‍රව තත්ත්වේවා මේ විදිහට ඔක්සිකරණය කෙරෙව්වහම සුදු පාට ඝනයක් ඵලය වශයෙන් ලැබෙනවා. එතකොට ප්‍රතික්‍රියාව සිදුවන බව හඳුනා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් හිතට නෝට් කරගන්න. කියන මේ ප්‍රතික්‍රියාව ලියපු කලින් මේකට උඩින් මේ මාතෘ උඩින් ලියා ගන්න පොඩ්ඩක්. ලියන බෙන්සෝයික් අම්ලය සුදු පාට ඝනයක් වන නිසා ප්‍රතික්‍රියාව සිදුවන බව තහවුරු කළ හැක. එච්චරයි. බෙන්සෝයික් අම්ලය සුදු පාට ඝනයක් හැදෙන නිසා සුදු පාට ඝනයක් වන නිසා ප්‍රතික්‍රියාව සිදුවන බව මගින් තහවුරු කළ හැක. හරි. ප්‍රතික්‍රියාව වෙනවා කියලා කියන සාක්ෂි එක තමයි. හරි ළමයි. දැන් අපි යමුකෝ මේ බෙන්සින් වල උත්ප්‍රේරිත ආකලන ප්‍රතික්‍රියාව ගැන කතා කරන්න. දැන් අපි කලින් මතකද නැහැ ඔයගලන්ට මෙන්න මේ ප්‍රතික්‍රියාවක් කිව්වා. මම දැන් අහනවා මේකේ මෙන්න මෙහෙම. CH2 මේක ලියන්න එපා. හයිඩ්‍රජන් නිකල් දාලා පොඩ්ඩක් රත් කරාන් පස්සේ මේ වගේ ඇල්කීනයකට මොකද වෙන්නේ කියලා මතකද? කියන්නේ කෙනෙක්